විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කැඳවන්නේ පසුගියදා අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු කෙරවලපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව ගිවිසුම මෙතෙක් පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරපු ඒ ගිවිසුමේ කරුණු පිළිබඳව තවත් සාකච්ඡා කරන්න. දැන් අපිට පේනවා මේ ගිවිසුම පිළිබඳව විවිධ මත පළ වෙමින් තියෙනවා. සමහර කැබිනට් ඇමතිවරුම කිව්වා අපි මේ ගිවිසුම දැක්කේ නැතුණාට කමක් නැහැ. මොකද 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා අනුමත කරලා තියෙන නිසා අපිට මේව අත්සන් කරන්න පුළුවන් කියලා. මම දැක්ක ඊයේ කියනවා සමහර අය මේ ගිවිසුම ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේක රහසිගත එකක් නෙමෙයි. ඒකින්ද අපි මේ ගැන වැඩි හෙව්වේ නැහැ කියලා. නමුත් මේ වෙනකම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නැහැ. සමහර කැබිනට් අමාත්‍යවරු මේ ගිවිසුමේ පිටපත් ලබා ගත්තෙත් අනුර දිසානායක සහෝදරයාගෙන් බව ඔබ කවුරුත් දැන් දන්නවා. ඒ වගේම නීතිපතිතුමා මේකට අනුමැතිය දීලා තියෙන නිසා මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා කියන ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුත් අපි දැක්කා. ඒ නිසාම තමයි මේ ගිවිසුමේ කරුණු පිළිබඳව අපිට කතා කරන්න වෙන්නේ. මේ ගිවිසුමේ මූලික කාරණාවක් තියෙනවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් සංදේශයන්ගේ. සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා ඉදිරිපත් කරපු කැබිනට් සංදේශයේ තියෙන්නේ මූලික වශයෙන්ම මේ රාමුගත ගිවිසුම මගින් එකඟ වූ නිව්පෝර්ට්‍රස් එනර්ජි සමාගම විසින් වෙස්ට් කෝස්ට් පවර් පුද්ගලික සමාගමේ මහා භාණ්ඩාගාර ලේකම් සතු 140 කොටස් සඳහා තමයි මේ ගිවිසුම අවසර දීලා තියෙන්නේ අපේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාව. එතකොට ඉතා පැහැදිලි මේ ගිවිසුමට කැබිනට් මණ්ඩලයෙන් යම් අවසරයක් කැබිනට් ඇමතිවරු නොදැන අත උස්සලා හරි දීලා තියෙනවා නම් තියෙන්නේ ඇමරිකාවේ නිව්පෝර්ට්‍රස් එනර්ජි කියන සමාගමත් එක්ක ගිවිසුම අත්සන් කරන්න. නමුත් දැන් මේ අත්සන් කරලා තියෙන ගිවිසුම ඔබ දන්නවා මේ වෙනකොටමත් මේක අත්සන් කරලා තියෙන්නේ නිව්පෝර්ට්‍රස් එනර්ජි සමාගමත් එක්ක නෙමෙයි. මේක අත්සන් කරලා තියෙන්නේ ඇත්තටම NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන LLC කියන සමාගමක් එක්ක. එතන අපිට බරපතල ගැටලුවක් තියෙනවා මේක මොන වංචාවක්ද මේ කළා තියෙන්නේ. ඒකදී දැන් මේ වංචාව හෙළිදරව් කරගැනීමේදී ආරම්භයේදීම අපිට පේන කාරණා ගණනාවක් තියෙනවා. මේ ගිවිසුම පිළිබඳව. මොකද මේ ආරම්භයේදීම පේන මේ ගිවිසුමේ අන්තර්ගතයෙන් තියෙනවද ගිවිසුම අත්සන් කරපු අපේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරපු කරුණු කියන කාරණාවට වඩා මූලිකවම ගිවිසුමක් අත්සන් කරනකොටම තියෙන අඩුපාඩු තියෙන මේකේ. මේකේ 35 වෙනි පිටුවට බැලුවොත් ඔබට පේනවා මේ තියෙන 35 වෙනි පිටුව මේ 35 වෙනි පිටුවේ මේ ගිවිසුම අත්සන් කරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුජිත් රුචික ආටිගල මේ කියන්නේ අපි දන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්තයා. හැබැයි ඒකට ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නේ ෆර්ඩිනැන්ඩස් ඇඩ්වයිසර් මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස් මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් හැටියට. මේ ෆර්ඩිනැන්ඩස් කියන්නේ කලින් විදුලි බල අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා. ඔහු මෑතදීත් අපිට මාධ්‍යවලදී හමු වෙන්නේ ආයෙත් ඇවිල්ලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හැටියට. නමුත් ඔහු මෙහි ගිවිසුම අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් හැටියට. හැබැයි ඔහු මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් හැටියට පත්වීමක් ලැබලා තියෙනවද නැද්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපි දන්නේ ඔහු විදුලි බල මණ්ඩලයේ සභාපති වුණා කියලා. එතකොට දැන් ඒක ප්‍රශ්නයක්. ඊළඟට ප්‍රශ්නේ තමයි ඩැනියල් ක්‍රිස්ටෝෆර් නයිට් කියන පුද්ගලයා තමයි NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන මේ ගිවිසුමට සම්බන්ධ අනිත් පාර්ශවයට අත්සන් කළා තියෙන්නේ. එයාගේ සාක්ෂිකරුව හැටියට අත්සන් කරන්නේ මේ ඇඩ්වයිසර් මිනිස්ට්‍රි ඔෆ් ෆිනෑන්ස්. ඒ කියන්නේ අර ඇමරිකානු කම්පැනි අපි හිතමු මේක ඇමරිකානු කම්පැනියක් කියලා. ඒතර ඇමරිකානු කම්පැනියේ සාක්ෂිකරුවත් ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවමයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආටිගල මහත්තයා අත්සන් කරනකොට ඇමරිකාවේ කම්පැනිය වෙනුවෙනුත් සාක්ෂිකරුවම ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවා. එහෙම වෙන්න පුළුවන්ද කිවිසුමක? අපි කසාදයක් බඳිනකොට මනමාලයයි පැත්තේ සාක්ෂිකාරයාම මනමාලිගේ පැත්තේ සාක්ෂිකාරයා වුණා වගේ වැඩක් තමයි මේක. එහෙම තමයි වෙලා තියෙන්නේ. මනමාලයාගේ සාක්ෂිකාරයම මනමාලිගේ සාක්ෂිකාරයා වගේ. මේ කිවිසුමේ ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකාරයා ෆර්ඩිනැන්ඩස් මහත්තයා. හැබැයි ඇමරිකානු කම්පැනියේ සාක්ෂිකාරයා ෆර්ඩිනැන්ඩස් මහත්තයා. මොකද මේක ශ්‍රී ලංකාවේ කම්පැනියක් නෙමෙයිනේ. පවර් එනර්ජි අපි ගන්න යන්නේ ඇමරිකාවේ.
ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා ආයි දෙවෙනි සාක්ෂිකාරිය. ඒ කියන්නේ ඇමරිකාවේ NFE කම්පැනියේ සාක්ෂිකාරිය නිමල්කා මොරහෙල. නිමල්කා මොරහෙල. එයා තනතුර දාලා තියෙන්නේ ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කියලා. අපි මේ නිමල්කා මොරහෙල ගැනත් හොයලා බැලුවා. එයා කලින් වැඩ කරලා තියෙන්නේ ටුවරිස්ට් බෝඩ් එකේ. ඒ ටුවරිස්ට් බෝඩ් එකේ ප්‍රොජෙක්ට් වල එයා ඉඳලා තියෙනවා. හැබැයි එයා මේ පවර් ඇන්ඩ් එනර්ජි ටුවරිස්ට් මේ ප්‍රොජෙක්ට් වල ඉඳලා කියලා අපි දන්නේ නැහැ. එයා NFE කම්පැනියේ මේ පෝර්ට්‍රස් කම්පැනි හරි නියෝජිතයෙක්ද කියලා අපි දන්නේ නැහැ. එයා ඒකේ ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කෙනෙක් කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. දැන් මම මේ කිව්වට පස්සේ පත්වීම් ලිපියක් හදලා දන්නෙත් නැහැ. හැබැයි අපිට නම් හිතෙන්නේ මේ අර රෑ 12යි 6ට තමයි මේක අස්සම් කරේ. එතකොට මෙයා මේ නිමල්කා මෙතන හිටියේ සමහර විට මේ ක්‍රිස්ටෝෆර් නයිට් එයාපෝට් එකට යන්න ආපු කෙනෙක් හිටියට දන්නෙත් නැහැ. කොහොමද නිමල්කා මොරහෙලත් අස්සම් කරලා තියෙන්නේ ඇමරිකාවේ කම්පැනි වෙනුවෙන්. ඒතර ඇමරිකාවේ කම්පැනි වෙනුවෙන් තමයි සාක්ෂිකාරයෝ දෙන්නෙක් ශ්‍රී ලංකාවේ කට්ටිය අස්සම් කරලා තියෙන්නේ. මෙහෙම තමයි මේ කිවිසුම. මේ කිවිසුම පටන් මේ ශ්‍රී ලංකාවට අනාගතයේට මේ විදුලි බල ශක්තිය සැපයීමට ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් කිවිසුමක් අත්සන් කරන හැටි. ඉතින් මේවා දකින්නකොට අපිට හිතෙනවා මේවා පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයට රටට හෙළිදරව් නොකළේ ඇයි කියලා හිතා ගන්න පුළුවන් කියලා. දෙපැත්තෙම සාක්ෂිකාරය එක්කෙනා වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි බරපතල. ඊට පස්සේ මේ ක්‍රිස්ටෝෆර් නයිට් කියන්නේ කවුද? එයාගේ තනතුර මොකක්ද? එයා මේ නිව් ප්‍රෝට්‍රස් එනර්ජි සමාගමේ කවුද? මොකද මේ වගේ විශාල බරපතල කිවිසුමක් අත්සන් කරනකොට අපේ ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අනුමැතිය ගත්ත රටට බල ශක්තිය ගේන අලුත් බල ශක්තිය. අපි දන්නේ නැති එකක් ඒක. රට ජනතාව දන්නේ නැති එකක්. පෝර වගේ තමයි. අලුත් පෝරක් හඳුන්වා දෙනවා වගේ තමයි දැන් LNG හඳුන්වා දෙනකොට. ඒක ගේන ඇමරිකානු සමාගමෙන් එන්න එපයි ලොක්ෙක්ම. හැබැයි අපි දන්නවා මේකේ අන්තිම පිටුවල තියෙනවා power of attorney එකක්. බලය පවරලා. ඒ බලය පවරලා තියෙන්නේ chief financial officer ක්‍රිස් ගනීටා. එයා තමයි එහෙ ඉන්න NFE ශ්‍රී ලංකා power holdings එකේ CFO chief financial officer ප්‍රධාන මූල්‍ය නිලධාරියා. එයා බලය පවරලා ඉවලා තියෙනවා මේ ක්‍රිස්ටෝෆර්ට. අඩුතරමේ එයාවත් මෙහෙට එන්නේ නැහැ. මේ සමාගමේ ප්‍රධානින් එන්නේ නැහැ. ක්‍රිස්ටෝෆර් ඩැනියෙල් තමයි ඉවලා තියෙන්නේ. ක්‍රිස්ටෝෆර් ඩැනියෙල් ඊට වඩා කවුද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි එයාව තමයි ඉවලා තියෙන්නේ ශ්‍රී ලංකා රජයත් එක්ක මේ කිවිසුම අස්සම් කරන්නේ. කොහොම තමයි වෙලා තියෙන්නේ. ඒ තරම් පහළට දාලා තමයි මේක අස්සම් කරලා තියෙන්නේ. ඒක නිසා මේක බරපතල සැකයක් බවටපත් වෙච්ච කිවිසුමක්. ඒක අපි ප්‍රධාන වශයෙන්ම මේ රටේ ජනතාවට පැහැදිලි කරගන්න ඕන මේ කිවිසුම ගැන දැන් කියන්න ඕන හරියට ඇත්ත කරුණු. එකම පාර්ශවයට දෙපාර්ශවයටම එක්කෙනා සාක්ෂිකාරයෙක් වෙන්නේ කොහොමද? මේකේ වගකීම මොකක්ද? ෆර්ඩිනැන්ඩස් හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්. දැන් විදුලි බල මණ්ඩලයේ සභාපති හැටියට එයා පෙනී ඉන්නේ මාධ්‍යවල. එයා මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක්ද? එයාට බලයක් තියෙන්නේ කොහොමද අත්සන් කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔබ අපි කවුරුත් දන්නවා කැබිනට් මේ ගැන පෙරේයිදා නැවත කැබිනට් මණ්ඩලයට බැසිල් රාජපක්ෂ මහත්තයා සංදේශයක් ඉදිරිපත් කළා තියෙනවා. පෙරේයිදා කැබිනට් මණ්ඩලයට. මේ තියෙන සංදේශය. මේක ඇත්තටම සංදේශයක් වඩා පාපෝච්චාරණයක් කියනක නිවැරදි. මොකද මේ පාපෝච්චාරණයේදී එතුමාලා කියනවා එක තැනක මේ தත්ත්වය යටතේ මේ ද්විකෘත ස්වභාවික වායු කියන එක ලංකාවට හඳුන්වා දෙන්න මුලින්ම යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ 2019 අවුරුද්දේදී කියලා. ඒ කියන්නේ කලින් ආණ්ඩුව තියෙද්දි. ඉතින් ඒ කලින් ආණ්ඩුවත් මේකට සම්බන්ධයි කියන එක තමයි මේ කියන්නේ.
ඒතර යෝජනාව නිව් පෝර්ට්ස් එනර්ජි ලිමිටඩ් එකෙන් 2019 දී තමයි ශ්‍රී ලංකා රජයට ලැබිලා තියෙන්නේ. ඒක ඉදිරි කටයුතු කරන්න 2020 ජනවාරි මාසේ ආයෝජන මණ්ඩලයට යොමු කරලා තියෙනවලු. ඒ ඉදිරි කටයුතු ආයෝජන මණ්ඩලයේ කටයුතු කරමින් ඉඳලා තියෙනවලු. ඉතින් අපි දන්නේ ආයෝජන මණ්ඩලය එහෙම කටයුතු කාද කියලා. දැන් අපි දැනගන්න කැමති ආයෝජන මණ්ඩලයේ මොනවද කරපු කටයුතු කියලා. එහෙම තියෙද්දි 2020 මුල එවකට හිටපු විදුලි බල ශක්ති අමාත්‍යවරයා වර්තමාන විදුලි ජන සැලසුම් හා සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීම සඳහා යෝජනා නමින් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරාලු. ඒ සංදේශේනුත් මේ නිව් පෝර්ට්ස් එනර්ජි ලිමිටඩ් කියන එක ගැන කාර්යක්ෂම ආර්ථික විසඳුමක් දෙන ආයතනයක් හැටියට නිර්දේශ කළා තියෙනවලු. මේ කියන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයා ගැන. ඒ කියන්නේ දැන් 2020 මුල මහින්ද අමරවීර ඇමතිවරයාත් බලශක්ති ඇමති හැටියට ඉඳද්දි මේ නිව් පෝර්ට්ස් එක අනුමත කරලා තියෙනවලු. මේක හොඳයි කියලා තියෙනවලු. කාර්යක්ෂම විසඳුමක් කියලා තියෙනවලු. ඉතින් අපි හොයලා බැලුවා එතුමා එහෙම කියලා තියෙනවද කියලා. මේ තියෙන්නේ ඔය කියන අමරවීර අමාත්‍යවරයා ඉදිරිපත් කරපු පත්‍රිකාව. මේ පත්‍රිකාවේ අමාත්‍යවරයා කියලා නෑ එහෙම කතාවක්. ඔහු කියන්නේ recommendation වල කියන්නේ to authorize the transmission license to call counter proposal from prospective bidders. දැන් මෙහෙම යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකට තවත් යෝජනා ගන්න, counter proposals ගන්න. කාගෙන්ද? prospective bidders. තව bidders ගන්න මේකට. evaluate the proposal. අන්න ඒවා evaluate කරන්න, අගය කරන්න. treasury secretary පත් කරන්න project committee, cabinet appointed negotiating committee. ඊට පස්සේ දෙන්න recommendation. නිර්දේශ දෙන්න කියලා තමයි මහින්ද අමරවීර මහත්මයා කිව්වා කියන්නේ. එතකොට මේ පෙරේද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර මුදල් අමාත්‍යාංශයේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ කැබිනට් සංදේශය ගැන දැන් මහින්ද අමරවීර මහත්මයා කියන්නේ මොකද්ද? අපි දැනගන්න කැමති, රට දැනගන්න කැමති හිටපු බලශක්ති ඇමති මහින්ද අමරවීරගේ නිර්දේශය ඇත්ත ප්‍රකාශය මොකද්ද කියලා. මහින්ද අමරවීර මහත්මයා කියන්න ඕන මේ රටට දැන්. ඔයා එකඟ වුණා 2020 මුල නිව් පෝර්ට්ස් එනර්ජි එක තමයි කාර්යක්ෂම විසඳුම කියලා. අපි දන්නේ නැහැනේ මහින්ද අමරවීර මහත්මයා මේ කැබිනට් සංදේශය දාලා වෙන එකකට එකඟ වුණාද කියලා. ඒකින්ද ඇත්ත කතාව මහින්ද අමරවීර මහත්මයා දැන් රටට කියන්න ඕන. කැබිනට් සංදේශය නම් තියෙන්නේ තවත් අයගෙන් ටෙන්ඩර් කැඳවන්න, ඒවා අගය කරන්න, අගය කළ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට දෙන්න කියලා. හැබැයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කියනවා මේක කාර්යක්ෂම විසඳුමක් කියලා එදා මහින්ද අමරවීර අමාත්‍යවරයා කිව්වා කියලා. ඊළඟට දෙවනි කොටසේ එතුමා කියනවා 2020 ඔක්තෝබර් මාස 20 වෙනිදා තම පූර්වගාමියා යොදන ලද ශීර්ෂය, පූර්වගාමියා කියන්නේ කවුද? මහින්ද අමරවීර. යොදන ලද ශීර්ෂය වර්තමාන විදුලි ජන සැලසුම සිදුවිය හැකි පාඩු අවම කිරීම සඳහා යෝජනා යටතේ ඊළඟ අමාත්‍යවරයාත් නව රජයේදී මේ යෝජනාවම ගෙනාවා කියලා. මේ කියන්නේ ඩලස් අලහප් පෙරුම ගැන. අපි ඒකත් හොයලා බැලුවා. මේ තියෙන්නේ ඩලස් අලහප් පෙරුම අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කැබිනට් මෙමොරන්ඩම් එක. ඒකේ ඩලස් අලහප් පෙරුම අමාත්‍යතුමා කියන්නේ නෑ නිව් පෝර්ට්ස් එනර්ජි එක සුදුසුම එක කියලා. එතුමා කියන්නේ එතුමාගේ රෙකමෙන්ඩේෂන් වල අර වගේමයි කියන්නේ. To obtain a detailed proposals from New Port Energy and GE to evaluate technical viability and call counter proposal from prospective bidders based on the characteristics of state thrown. ඒකෙත් කියන්නේ මොකද්ද? කැඳවන්න තවත් අයගේ. කැඳවලා ඒවා evaluate කරන්න. Appoint negotiation committee to evaluate the proposals. ඉස්සකුර තියෙන බව දැනගන්න ඕන. යෝජනාව නෙමෙයි යෝජනා. යෝජනා ඉවලුවේට් කරන්න. කළා රෙකමෙන්ඩේෂන් දෙන්න කැබිනට් එකට කියලා. දැන් අපිට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කියන කතාව ඩලස් අලහප් පෙරුම ඇමතිවරයා කියන්නේ මොකද්ද?
දලසල හප්පර මැමතුමා දැන් රට කියන්න ඕන. ඔබතුමා කිව්වේ නිව් ප්‍රෝටස් එනර්ජි එකේ යෝජනා විතරක් පිළිගන්න කියලාද? තවත් බිඩර්ස්ලගෙන් තවත් යෝජනා කැඳවලා ඉවලුවේට් කරන්න කියලාද? අපිට පේන්නේ නම් ඔබතුමා කියලා නෑ නිව් ප්‍රෝටස් එනර්ජි එක විතරක් පිළිගන්න කියලා. අපි දන්නවා හැබැයි මේ ඇමතිවරු දෙන්නටම කැබිනට් මණ්ඩලයේදී මේ තනතුරෙන් යන්න සිද්ධ වුණා කියලා. මේ දෙන්නම ඉවත් කළා තමයි ගාමිණී ලොක්කුගේ ඇමතිතුමා දැම්මේ. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිතුමා ඉවත් වෙලා තමයි අද මේ ගිවිසුමේ සාක්ෂිකාරයා වන ෆර්ඩිනැන්ඩස් මහත්තයා මෙතනට ගෙනාවේ. අපි සාමාන්‍යයෙන් දන්නවා අමාත්‍යාංශික ලේකම්තුමෙක් ඒ තනතුරෙන් ඉවත් වෙලා ගියාට පස්සේ අමාත්‍යාංශ ලේකම්වරු ඒ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනවල සභාපතිවරු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අමාත්‍යාංශ ලේකම්වරු කියන්නේ පරිපාලන සේවයේ එන වැදගත් මහත්තුරු. එතුමා බලපු ආයතනයකම සභාපති වෙනවා කියන්නේ ටිකක් පහතට වැටෙන එක. හැබැයි ඔය ෆර්ඩිනැන්ඩස් මහත්තයා ගැන මම දන්නවා කෝප් කමිටුවේදී හම්බෙලා. එයා හුඟක් ප්‍රශ්න කිරීම වලට ලක් කරපු කෙනෙක්. ඒක ගැන මම මෙතන කියන්නේ නැහැ මේ වෙනත් මාතෘකාවක් නිසා. දැන් ඊළඟට අපි බලමු මේ කොටස් පිළිබඳව. දැන් මේකේ තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දුන්න නම් දීලා තියෙන්නේ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු අයිතියෙන් 40%ක්. ඔහුගෙන් 40%ක් මේ ගිවිසුමට ගන්න කියලා. හැබැයි මේ ගිවිසුමේ අනුව අපිට පේනවා මේ තියෙන්නේ කොටස් පිළිබඳ තත්ත්වය මේ සමාගමේ මේ කියන වෙස්කෝ පවර්ස් සමාගමේ කොටස් පිළිබඳ ලැයිස්තුව shareholders in the company කියලා තියෙනවා. shareholdersලා ඉන්නවා 4 දෙනෙක්. ලංකා electricity company, LECO, monetary board acting on behalf of the employee provident fund. ඒ කියන්නේ මහා බැංකුවේ මුදල් මණ්ඩලය ඉන්නවා කවුරු වෙනුවෙන්ද? EPF එක වෙනුවෙන්. EPF එකට කොටස් තියෙනවා මිලියන 29ක්. ඒ කියන්නේ 127ක්. ලක්දනවි ලිමිටඩ් ඒකට තියෙනවා මිලියන 5ක් කොටස්. ඊට පස්සේ තියෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට එයා තමයි ඉන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් acting on behalf of the government of Sri Lanka. ඒකට තියෙනවා 50ක් කොටස් මිලියන 55ක්. ඒතකොට දැන් මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයෙන් දීපු අනුමැතිය අනුව ක්‍රියාත්මක වෙනවා නම් මෙන්න මේ යටම තියෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට මේ ගිවිසුම අත්සන් ගන්න පුළුවන් මේ 50ට විතරයි. එතකොට 50න් 140කට තමයි යන්න පුළුවන්. නමුත් මේ ගිවිසුම අත්සන් කළා තියෙන්නේ මුළු 100%ෙන්ම. මේ අනිකුත් ආයතනවල කොටස් වලිනුත් 140ක් ගන්න. මුළු කොටස් වලින්ම. ඒ කියන්නේ කොටස් මිලියන 111ක් 110ක් තියෙනවා. ඒ කොටස් මිලියන 110න් 130ක් තමයි අත්සන් කළා තියෙන්නේ. පළවෙනි කොටසෙදි ෆස්ට් ස්ටේජ්. පළවෙනි කොටසේ කොටස් දීලා තියෙන්නේ කොහමද? මේ තියෙන්නේ ස්ටේජ් 1 shares 11 වෙනි පිටුවේ තියෙනවා. 33 million GOSL shares amounting to 30% කියලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු කොටස් වලින් මිලියන 110න් 130ක් ගණන් හැදුවම තමයි මිලියන 33ක් එන්නේ. මේක බරපතල තත්ත්වය තමයි මොවුන් එතකොට මේ ලෙකෝ එකේ කොටසුත් අරන් තියෙනවා EPF එකේ කොටසුත් අරන් තියෙනවා මේ ගිවිසුම අනුව. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කළ තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතු කොටස් වලින් 140ක් ගන්න විතරයි. හැබැයි අරන් තියෙනවා මුළු සමාගමේම කොටස් වලින්. ඒ කියන්නේ ලෙකෝ එකට අයිති, අර්ථ සාධක අරමුදලට අයිති, ලක්දනවියකට අයිති කොටසුත් ඇතුල් කරලා මුළු කොටස් වලින් 150ක් 140ක් පළවෙනි පියවරේදී. දැන් අපි අහනවා EPF එකේ කොටස් ගන්න මහා බැංකුවේ මුදල් මණ්ඩලයක් අවසරය දීලා තියෙනවද? කොහොම මුදල් මණ්ඩලයේ අවසරය මේකට අමුල්ලා තියෙනව කොහේ හරි? මේ ගිවිසුම හොර ගිවිසුමක් තමයි. මේක නිව් ප්‍රෝටස් එනර්ජි එකත් එක්ක ගහලා නැහැ. අපි හිතමු මේ ගහලා තියෙන සමාගමත් එක්ක ගිවිසුම ගහන්න හරි මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ දීපු අවසරේ කො? මොකද මහා බැංකුවට අයිති අර්ථ සාධක අරමුදල. අර්ථ සාධක අරමුදල කියන්නේ මේ රටේ හැම කම්කරුවෙක්ගේම අරමුදල. ඒකේ කොටස්
ඇමරිකාවට විකුණන්න හරි හොර සමාගමකට විකුණන්න අපේ රටේ අර්ථ සාධක සමාජික අවසරයක් දීලා නැහැ. මුදල් මණ්ඩලයේ අවසරයක් දීලා නැහැ. ඒක බරපතලයි. ඒක බරපතලයි. ඒ නිසා අපි දැනගන්න කැමතියි. දැන් කියන්න ඕන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අර්ථ සාධක අරමුදලේ කොටස් මේ රටේ මහ ජනතාවගේ කොටස් මේ හොර කම්පැනියට දෙන්න කවුද අවසර දුන්නේ කියලා. ඒක තමයි බරපතල ප්‍රශ්නේ. මොකද ඊළඟට ප්‍රශ්නේ තියෙනවා මේ සමාගම ඒක තියෙන 39 වෙනි පිටුවේ මේ ගිවිසුමේ sellers obligation කියන කොටස තියෙනවා. මේ ගිවිසුම අනුව ඒගොල්ලෝ අස්සම් කරලා තියෙන ගිවිසුම අනුව මේ කොටස් විකිණීමෙන් අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් පත් කරන්න ඕන කියලා. මේ සමාගමට. ඒ කියන්නේ දැන් ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉවත් කරලා කම්පැනි රෙජිස්ට්‍රාර්ට යවන්න ඕන අලුතින් අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් පත් කරලා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ 4 දෙනා පත් කරනකොට දැනට මේ සමාගමේ අධ්‍යක්ෂකවරු 7 දෙනා ඉන්නේ. ඒතර 140ට මේගොල්ලෝ ඉල්ලනවා 4 දෙනෙක්. 7න් 4ක් ඉල්ලනවා. මේ කිවිසුම අනුව එකඟ වෙලා තියෙනවා ලංකාවේ රජය. ආටිකල මහත්තයලා එකඟ වෙලා තියෙනවා අධ්‍යක්ෂකවරු 7 දෙනාගෙන් 4 දෙනෙක් පත් කරන්න. ඒ බහුතර අධ්‍යක්ෂක මණ්ඩලය එතනට යනවා. තීන්දුව తీරන ගන්න ඒගොල්ලෝ. මොකද 140 මේගොල්ලෝ හදාගෙන තියෙන ඒගොල්ලන්ට ඕන විදියට. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු සංදේශයට ඔන්නුව නෙමෙයි. ඒතර අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් පත් කරා මේගොල්ලන්ට බහුතරේ තීන්දුව తీරන ගන්නේ මේ කොටස් ටික විකුණනවද නැද්ද? ඊළඟට මේ කම්පැනිට මොකද කරන්න කියලා තීන්දුව తీරන ගන්නේ කවුද? ඒ 4 දෙනා බහුතරේ වෙලා. ඒතර අපි අහන අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් නැද්ද? අර්ථ සාධක අරමුදලේ කොටසුත් ඊළඟට මොකද කරන්න කියලා තීරණය ගන්න ඒගොල්ලෝ. ප්‍රශ්නේ බරපතලයි දැන්. අර්ථ සාධක අරමුදලට බලපෑම් ගන්න පුළුවන් විදිහට තමයි මේ අධ්‍යක්ෂකවරු හදාගෙන තියෙන්නේ. 7න් 4ක් ඒගොල්ලෝ ඉල්ලන්නේ කොහොමද? අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්න ඒගොල්ලෝ අවශ්‍යතාවය හදාගෙන තියෙනවා. මේ පළවෙනි අධිරේම මේ අපි දැන් කතා කරන්නේ ගෑස් සැපීම ගැන නෙමෙයි. ගෑස් සැපීම වෙනම කතා. ඒක අපි වෙනම කතා කරමු. දැන් මේ ගිවිසුමේ තියෙන අඩුපාඩු. අපි අහන නීතිපති ලංකාවේ. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා මේ පෙරේද කැබිනට් මණ්ඩලයට මේ කරපු පාපෝච්චාරණ සංදේශයේ ඉදිරිපත් කරනවා. මේ වාතාවරණය යටතේ නීතිපතිවරයාගේ අවශ්‍ය අදාළ අනුමැතින් ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ ලේකම් විසින් 2021 සැප්තැම්බර් 17 වෙනි දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිව් ප්‍රෝටස් එනර්ජි ලිමිටඩ් සමග කොටස් මිලදී ගැනීමේ හා විකිණීමේ ගිවිසුමට අත්සන් තබන ලද්දි කියලා. තාම කියන්නේ නිව් ප්‍රෝටස් කියලා. මේක නිව් ප්‍රෝටස් නෙමෙයි. මේක ශ්‍රී ලංකා හෝල්ඩින් කියලා ගහගත් එකක්. ඉතින් අපි අහන්න ඕනේ දැන් නීතිපතිගේ අනුමැතිය කොහොමද හම්බුනේ මේකට? මුදල් මණ්ඩලයේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියුමක් බැලුවද නීතිපති? දැන් එහෙනම් මේ ගිවිසුමේ තියෙන්න ඕන නීතිපතිගේ අනුමැතිය. අපි දන්නවා සාමාන්‍යයෙන් ගිවිසුමක් නීතිපතිවරයා අනුමත කරනකොට ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕන. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒකට අංකයක් දෙන්න ඕන. ෆයිල් එකක් අරින්න ඕන. නීතිපතිගේ නිලධාරියෙක් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන. ගිවිසුමේ අවස්ථානුකූලව ඇති වෙන වෙනස්කම් සාධාරණීකරණය කරන ලේඛන තියෙන්න ඕන. මේකේ නීතිපතිගේ මොකුත් නැහැ. නීතිපතිගෙන් හම්බුනායි කියන නිර්දේශ මේ ගිවිසුමේ නැහැ. එනේව තියෙන්න ඕන. මේකේ තියෙන්න ඕන අනිකුත් ආයතන වලින් ලැබිච්ච අපිට පේන මේකේ අවසාන ඇමුණුම් වල තියෙනවා. අන්න අර ක්‍රිස්ටෝපර් පත් කරලා යන පවර් ඔෆ් ඇටර්නි එක තියෙනවා. රජයේ තාක්ෂේරුකාර දෙපාර්තමේන්තුවෙන් මේකේ ෂෙයාර්ස් වැලියේෂන් එකක් කරපු තාක්ෂේරු කරනගේ ලිපියක් තියෙනවා. කො නීතිපතිගේ නිර්දේශ. මේ තියෙන ශ්‍රී ලංකා තාක්ෂේරු දෙපාර්තමේන්තුවේ නිර්දේශ. එහෙම තියෙනවා නම් නීතිපතිගේ නිර්දේශයක් තියෙන්න එපා. නීතිපතිතුමා අපට හම්බේ අධිකරණයේදී. මොකද අපි මේ වෙනුවෙන් නඩුවක් දාලා තියෙනවා. නඩුවේදීත් අපි ගැන කතා කරමු. හැබැයි දැනට මේ රටේ ජනතාව දැනගන්න ඕන නීතිපතිගේ නිර්දේශ මේකේ තියෙනමයි කියලා කිව්වට මේ ගිවිසුමේ නෑ කියලා. මේ ගිවිසුමේ එහෙම එකක් නෑ. ඊළඟට මේ ගිවිසුමේ තව බරපතල කාරණාවක් තියෙනවා. ඒක තමයි
මේ කිව්සුමේ 4 වෙනි පිටුවේ තියෙනවා affiliate කියලා. මොකද මේ කිව්සුමේ 4 වෙනි පිටුවේ මේ තියෙන අර්ථ නිරූපණ මේ affiliate කියන වචනේ අවස්ථා කිහිපයක යොදලා තියෙනවා. ඒ කියන්නේ අනුබද්ධ සමාගම්. මේ කිව්සුමට ඒගොල්ලෝ ඇතුල් කරලා තියෙනවා. මොකක්ද මේ affiliatesලා? කවුද අනුබද්ධ කට්ටිය? මත මේක ඊළඟට කියනවා affiliate කෙනෙක් කියන්නේ controlling power එක. මේක මෙහෙයවීමේ බලය control means ownership directly or indirectly of more than 50% of shares or voting right in the legal entity. එතන 50ක් කතාවක් තියෙනවා. මේ affiliate කියන අනුබද්ධ අයට 50ක අයිතියක් තියෙන්න ඕන කියලා කියනවා. හැබැයි අපි දන්න මේ කොටස් කිව්සම ගිහිලා තියෙන 140ට. ඊටු 10 කොහෙන්ද හොයාගන්න බලාගෙන ඉන්නේ. අපි අවධාරණය කරනවා තව මේකේ කොටස් මිලදී ගන්න බලාගෙන තමයි මේ කිව්සම ගහලා තියෙන්නේ. ඊටු 10%ත් හදා ගන්න තමයි බලාගෙන තියෙන්නේ. ඒ affiliate වෙන්න පුළුවන් ඇත්ත නිව් ප්‍රෝටස්ලා. දැන් මේ කිව්සම ගහන්න විතරක් හදාගත්ත කම්පැනිය තමයි මේ ශ්‍රී ලංකා කෑල්ල දාගත්ත දෙලවරාවල ලියාපදිංචි කරපු සමාගම ඇමරිකාවේ. හැබැයි නිව් ප්‍රෝටස් ඉන්නේ නිව්යෝක් වල. මේ දෙලවරාවල ලියාපදිංචි කරපු සමාගම තමයි NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන එක. එතකොට තුන්වෙනියෙක් ඉන්න මේකේ. ශ්‍රී ලංකා රජය ආටිකල මහත්තයා ක්‍රිස්ටෝපර් නයිට් මේ ශ්‍රී ලංකා හෝල්ඩින්ස් එක වෙනුවෙන් අත්සන් කරපු කෙනා ඇෆ්ලියේටඩ් ලා ඉන්නවා. අපි දන්නේ නැහැ. අපිට දැනගන්න ඕන ඇෆ්ලියේටඩ් ලා කවුද කියලා. ඒගොල්ලෝ 50ක් ගන්න යනවා. 50ක් ගන්නේ කොහෙන්ද කියලා අපි දන්නේ නැහැ. අපිට සැකේ තියෙන අර්ථ සාධක අරමුදල ගැන. අර්ථ සාධක අරමුදලේ ඊටු 127ක් මේකේ තියෙනවා. දැනටත් හොරා කාලා තියෙන මේකෙන් අර්ථ සාධක අරමුදලේ කොටස්. ඊටු ටිකක් ගහන්න පුළුවන් මේගොල්ලෝ. ඒක තමයි ඇෆ්ලියේටඩ් කියන එක දාගෙන තියෙන අනුබද්ධ කරලා තියෙන. ඊළඟට මේකේ නීත්‍යානුකූලභාවය. මේක පාර්ලිමේන්තුවට ගේන්නේ නැත්තේ ඇයි? මේක කැබිනට් මණ්ඩලයට හැංගුවේ ඇයි? ඒ හංගපු හේතු හොයාගන්න ඕන. මේ තියෙන්නේ අපේ ආණ්ඩුක ව්‍යවස්ථාව. අපේ ආණ්ඩුක ව්‍යවස්ථාව 157 වෙනි වගන්තියේ තියෙන්නේ අන්තර්ජාතික ගිවිසුම් හා සම්මුති. මේක කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා රජයේ නීති යටතේ සංස්ථාගත කරන නැතහොත් සංස්ථාපනය කරන සංස්ථාවල සමාගම් වල හෝ වෙනත් සංගම් වල ශ්‍රී ලංකාව තුන ආයෝජන වඩාලීම හෝ ආරක්ෂා කිරීම සඳහා ඇති කරගත් යම් ගිවිසුමක් හෝ සම්මුතියක් ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන්නක් බව මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් 3/2කට අඩු සංඛ්‍යාවක් විසින් පක්ෂව ඡන්දයේදී සම්මත කරනු ලබන යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලැබුව අවස්ථාවක මෙහෙම එකක් මේකේ කළා නැහැ. මේ ගිවිසුමට අදාළව. ඒ ගිවිසුමට හෝ සම්මුතියට ශ්‍රී ලංකාව තුල නීතියේ බලපෑම ඇති අතර රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස හැර ඒ ගිවිසුමේ හෝ සම්මුති විධිවිධාන කඩ කරන කිසිම ලිඛිත නීතිය පැනවීමක් හෝ සෑදීමද විධායකයෝ හෝ පරිපාලන ක්‍රියාවක් කිරීමද නොකළ යුත්තේ කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා රටේ ආර්ථිකයේ සංවර්ධනය වෙනුවෙන් යම් ගිවිසුමක් පාර්ලිමේන්තුවේ 3/2න් අනුමත කළා ඇතනම් ඒකට බලපාන විදියට නීති රීති හදන්න බෑ කියලා. මේකෙන් කරන්නේ එහෙම ගිවිසුම් අනුමත කරන්න ඕන කියලා කියන්නේ. හැබැයි මේක එහෙම ගෙනල්ලා නැහැ. ඉතින් එලාපු නැති එකට 3/2ක් අදාළ වෙන්නෙත් නැහැ කියලා කියන්න පුළුවන්. ඒතකොට වෙන්නේ මොකද්ද? මේ ගිවිසුම ලංකාවේ නීතියට අදාළ වෙන්නේ නැහැ. මේ ගහලා තියෙන ගිවිසුම ලංකාවේ නීතියේ රැකවරණයක් නැහැ. හැබැයි මේ ගිවිසුමෙන් ආවරණය කරන්න ඕන ජාත්‍යන්තර නීති ඔක්කොම. මේ ලංකාවේ ජාතික ආර්ථිකයට බලපාන ගිවිසුමක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කළා නැහැ. නැති නිසා ලංකාවේ නීතියෙන් බලපෑමක් නැහැ. හැබැයි මේ ගිවිසුමේ මේ කියලා ගිවිසුමේ තියෙනවා මේක අදාළ වෙන තැන්. මේක එක තැනක කියනවා මේකට අදාළ වෙන එංගලන්ත නීතිය. තව තැනක කියන මේකේ බේරුම් කරණයක් යන්න ගියොත් එන්න. යම් ගැටලුවක් සම්බන්ධයෙන් බේරුම් කරන ස්ථානයේ සිංගප්පූරුව. ඒ වගේම මේකට අදාළව කියනවා මේ ගිවිසුමේ වෙළඳ කොන්දේසිය වලට බලපාන එක්සත් ජාතිකයේ වෙළඳ කොන්දේසි කොමිසමේ දේවල්. ඒවා ඔක්කොම අදාළ කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිය අදාළ කරන්නේ නැහැ. ඇයි? හොරකම් කරන නිසා.
හොරහිත තියෙන නිසා. මේක හරිනම් කරන්න ඕන. මෙතන මේ 157 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන්න ඕන. මේ කිව්සුම 157 වගන්තියට අනුකූලව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා නම් 3-2 ඡන්දෙන් සම්මත වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි එතකොට ශ්‍රී ලංකාවේ රැකවරණය මේකට තියෙනවා. මේ අපේ රටට මේ කිව්සුමෙන් අගතියක් වෙනවා නම් ශ්‍රී ලංකාවේ රජයට වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීතියට බැඳෙනවා. ශ්‍රී ලංකාවේ නීතියෙන් මේක ගලවලා තියෙන්නේ. මේක හයි කරලා තියෙන සිංගප්පූරුවේ ආබිට්‍රේෂන් එකට. මේක හයි කරලා තියෙන එංගලන්තයේ ඒ නීති රීතිය යටතට. ඒ කියන්නේ මොකද්ද? ඒ කම්පැනි වැඩි හරියට කරගෙන තියෙනවා. අපේ කට්ටිය ශ්‍රී ලංකාවේ නීතියෙන් මේක අයින් කරලා තියෙනවා. බරපතල ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ නීතියෙන් විතරක් නෙමෙයි. මේක අස්සම් කරේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාරේ ලේකම් ආටිකල මහත්තයා. මේ විකුණන්න හදන්නේ අපේ රටේ බලශක්තිය සම්බන්ධ අයිතිය. හැබැයි මේ කිව්සුමේම 45 වෙනි පිටුවේ සඳහන් කරනවා සෙලර්ස් වොරන්ටි කියන කොටසේ සෙලර් කැපැසිටි. ඒ කියන්නේ සෙලර් කියන්නේ කවුද? අපි. ශ්‍රී ලංකා රජයේ කොටස් ටික. මහා භාණ්ඩාගාරයේ සතු කොටස් ටික. හැබැයි දැන් නම් අර්ථසාධක අරමුදෙත් කොටස් ටික. මේක හයි කරලා තියෙන අර්ථසාධක අරමුදලත්. ලෙකෝ එකේ කොටස් ටික. ඒක හයි කරලා කියනවා seller capacity යටතේ the agreement constitute a private and commercial act of the seller. ඒ අර්ථ කියනවා this agreement and its execution and performance by GOSL constitute a private and commercial act of GOSL. වැදගත් දේ at not a public or government act. ඒ කියන්නේ මොකද? මේක අදාළ කරන්නේ ලංකාවේදී පෞද්ගලික හා වාණිජ නීතියට විතරයි. හැබැයි අස්සම් ගන්නනේ මහා භාණ්ඩාගාර ලේකම්. මේකෙන් යන්නේ ශ්‍රී ලංකාවේ බලශක්තිය පිළිබඳ. මේකේ ස්ටේජ් 2 වල මේක දෙවෙනි කොටසෙදි කියනවා බලශක්ති කොටස් මිලදී ගැනීම ගැන විතරක් නෙමෙයි. මේ කිව්සුමේම තියෙනවා දෙවෙනි කොටස. ස්ටේජ් 2 කියන කොටසේ මේ කිව්සුමේ තියෙන්නේ මොනවාද? මේ තියෙන්නේ 16 වෙනි පිටුවේ ස්ටේජ් 2 conditions. ඒ අර තියෙනවා for the SRU, FSRU to enter and anchor in Sri Lankan waters, for the mooring of FSRU, for the construction of the LNG terminal, for laying of pipeline both on sea and land, to operate the FSRU, store LNG and RLNG, carry RLNG through the pipeline for supplies onshore, including any environmental approvals, and to supply natural gas on and from completion of construction of the terminal project to power generation facility in Sri Lanka on terms and the responsibility satisfactory to the buyer. මේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ තියෙන්නේ gas supply කරන්න ගබඩාව හදන එක, පාවෙන ගබඩාව හදන එක. දෙවෙනි කොටසේ තියෙනවා pipeline හදන එක. දෙවෙනි කොටසේ තියෙනවා gas supply කරන එක. මේ ඔක්කොම ටික මේ පළවෙනි කොටසට තමයි මේක අස්සම් කරලා තියෙන්නේ. හැබැයි දෙවෙනි කොටසත් ඇතුල් කරගෙන තියෙන්නේ. කවදා හරි මේ කම්පැනියට කියන්න පුළුවන් දෙවෙනි කොටසට අමුතුවෙන් කිව්සමක් ඕනේ නැහැ. අපි ඒකත් මේකම අස්සම් කරා කියලා. හැබැයි ඔක්කොම එතකොට ශ්‍රී ලංකාවේ නීතියේ ව්‍යවස්ථාවෙන් පිට තියෙන්නේ. විකුණුම් කරුගේ කැපැසිටි එක තියෙන්නේ පෞද්ගලික නීතියට විතරයි. බරපතල නැද්ද? අපි මේ රටේ ජනතාවගෙන් අහන්නේ මේවා කාටද මෙහෙම ලියලා දීලා තියෙන්නේ? අපි දන්නවා ඉතිහාසයේ පරංගි එනකොට පරංගි එලාගත්තේ ගෙරිහම් කඩකට ඉඩකඩ. ඒගොල්ලෝ ඉල්ලුවේ ගෙරිහම් කඩක් ඉඩකඩ. අපේ රජවරුන්ට තේරුන්නේ නැහැ ගෙරිහම් කඩේ කතාව. පස්සේ පරංගි මොකද කළේ? මේක තීරු වලට ඇදලා කෝට්ටේ රාජධානිය හදාගත්තා කියලා ඉතිහාස කතාවේ තියෙනවා. මේ පෘතුගීසි ඇවිල්ලා මුලින්ම අපේ සමාවෙන් අපේ මේ බලකොටු හදාගත්තා. ඒගොල්ලොන්ගේ බලකොටු හදාගත්තා. ලංකාවට ඇතුල් වෙන දොරටු වල බලකොටු හැදුවේ එහෙමයි. මේක තමයි ඉතිහාස කතාව.
ගෙරිහන් කඩක් හදාගන්න ඉඩගත්ත පෘතුගීසි වගේ තමයි අද මේ LNG ගෙවිසුමට එන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මේකේ ගෙරිහන් කඩ හදන්නේ අපේ රටේ උන්. මේකේ ගෙරිහන් කඩ හදන්නේ අරගොල්ලෝ නෙමෙයි. ඒගොල්ලෝ වෙනුවෙන් මේ අපේ රටේ බල ශක්තිය කෙරවල පිටියේ කොටස යුගදනවි බලාගාරයේ අයිතිය අර ගෙරිහම් කඩේ වගේ තීරු වලට ගලවලා හදන්නේ අපේ කට්ටිය. ඉතින් සමහර කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු කියනවා මේක ගිය සතියේ බාත් දැක්කලු කියවලු වැදගත් නැති හින්දා පොඩ්ඩක් පැත්තකින් දාලා තිබ්බලු. සමහරුයි කියනවා අපිට කොහොමද ජනමතය හම්බෙලා තියෙන්නේ ඕන දෙයක් කරන්න ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මේක අහන්න ඕනද අපේ රටේ ජනතාව? මේ ඇමතිවරු කියන්නේ අහන්න ඕනද අපේ රටේ ජනතාව? අපි අහන්නේ ඒකයි. මේගොල්ලෝ පෘතුගීසි කාලේ හිටියනම් අර ගෙරිහන් කඩත් සාධාරණීකරණය කරනවා. මේ අද මේ ඇමතිවරු එදා පරං ගේන කාලේ හිටියනම් ගෙරිහන් කඩේලා ගන්න එකත් අනුමත කරනවා. ඒගොල්ලෝ තමයි මේ ඉන්නේ. ඒ පරංගි කාලේ හිටපු කට්ටියගේ නූතන කට්ටිය මේ ඉන්නේ. නූතන පාවා දෙන්නෝ. වෙන කියන්න දෙයක් නැහැ. ඇස්කම් පියාගෙන මේ වස්සම් කළ තියෙන්නේ. අනුමත කළ තියෙන්නේ. එදා ඉතිහාසෙ වෙච්ච දේම තමයි අද ලංකාවේ වෙන්නේ. මේක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන. ඒ වගේ කිවිසුමක් මේක. ඒකින්ද අපි තව කාරණා තියෙන ගොඩක් මේකේ හෙළිදරව් කරන්න. දැන් මේ හෙළිදරව් කිරීම කරන්නේ අපි මූලික කාරණා ගැන විතරයි. තව බරපතල ප්‍රශ්න තියෙනවා. මොකද මේ කිවිසුම අනුව මේ ගෙරිහන් කඩේ ඉඩකඩ හදාගත්තට පස්සේ කරන්න ඕන ටිකට දැන් පරිසරය සකස් කරමින් ඉන්නවා. මතක තියාගන්න මේ ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නිකන් නෙමෙයි. අද වරු ගානට පැය ගානට කරන්ට් එක කපනවා. මේ ඔක්කොම ඇතුලේ සාධාරණීකරණයක් කරනවා. මොකද්ද? මිනිස්සුන්ට කියනවා දැන් ගෑස් වැඩක් නැහැ. දැන් අපි දන්නවා ගෑස් නැති නිසා මිනිස්සු මේ දවස්වල ගිහිල්ලා දර හොයනවා. දැන් කඩවල වල ගියාම අපිට පේනවා භූමි තෙල් ලිප් ගණන් ගිහිල්ලා. වෙනද 1500 තිබිච්ච භූමි තෙල් ලිප් 8500යි. ඊට පස්සේ මේ ඔක්කොම ගල්ලා මේ ගෙරිහන් කඩ එලා ගත්තට පස්සේ මේගොල්ලෝ ගේනවා LNG. කෙනාලා කියන මිනිස්සුන්ට දැන් ගෑසුත් ඕනේ නැහැ, භූමි තෙල් ලිපුත් ඕනේ නැහැ, දරත් ඕනේ නැහැ. ඔන්න අපි LNG ගෙනාවා. ගන්න මේවා. ඉතින් අපේ රටේ මිනිස්සු ගන්නවා. ඒතර මේ හොර කිවිසුම් ගැන මතක නැහැ. එතකොට අන්න මේ මුදලාලිලාට පුළුවන් මොකද්ද? මේ ගෑස් නමක් ගෙනල්ලා මෙහෙ ගහගත්තා. ඊළඟට ගෑස් ටික විකුණන්න පටන් ගන්නවා හන්දි ගානේ. ගෑස් ට්‍රකින් කරනවා. ගෑස් බවුසර් වලින් යාලා විකුණනවා. සමහර විට මේ පයිප්ලයින් ගහන එකයි ගබඩා ගහන එකයි පැත්තකින් තියලා ගෑස් නැවක් මෙහෙට ගෙනල්ලා මෙහි ගෑස් නැවකින් ගෑස් බාගෙන මේ විලදාම වෙන පැත්තකට යන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ සල්ලි ගේන්නේ නැහැ මේකට. ඒගොල්ලෝ අපේ අර්ථසාධක අරමුදලමයි පාවිච්චි කරන්නේ. මං කියන්නේ මේ ඊළඟට වෙන්න පුළුවන් දේවල්. ඊළඟට මේ කම්පැනියට දෙනවා මන්නාරමේ තියෙන ගෑස් නිධිය. ඒගොල්ලෝ ඇමරිකාවෙන් ගෑස් ගේන්නෙත් නැහැ, අප්‍රිකාවෙන් ගෑස් ගේන්නෙත් නැහැ. ඒතර ගෑස් ඒගොල්ලෝ හාරන්න පටන් ගන්නවා මෙහෙම. අමාරු නෑ මේගොල්ලන්ට. එතකොට මේගොල්ලන්ට ඇමතිකම් ඕනෙත් නැහැ. ගෑස් බිස්නස් එකෙන්ම ඒගොල්ලෝගේ ඇමරිකාවේ මව්බිමේ ඒගොල්ලෝගේ රටේ බැසිල් මහත්තයාගේ පුරවැසිකම තියෙන රටේ account එක පුරව ගන්න පුළුවන්. මේවා මේ කිව්සුමේ නෑ. වෙන්න තියෙන දේවල් දැන් අපි කියලා තියෙන එක හොඳයි ජනතාවට. ඒකට තමයි දැන් මේ ගෑස් නල පිපිරිලයි අපේ සිලින්ඩර් කතාවයි එන්නේ. මොකද අපි දන්නවා ලංකාවේ LNG වලට මාරු කරනකොට දැන් LP ගෑස් වෙළඳාම ඉන්න මුදලායිලාට තැනක් නැති වෙනවා. දැන් ඒ මුදලායිලා ලෑස්ති වෙනවා ඊළඟට LNG බිස්නස් එකට. ඒගොල්ලෝ දැන් LP ගෑස් වලට මෙහි හම්බන්තොට හදාගෙන තියෙන ගබඩාවල් ඒ වෙළඳාම ලාෆ් ගෑස් මුදලායිට පාඩු වෙනවා. එතෙන් ඒගොල්ලෝ කරනවා ඊළඟට LNG වලට මාරු වෙන්නේ. ඔක තමයි වෙන්නේ.
ඒකින් තමයි දැම්ම දර විකුණ ගන්න කට්ටිය විකුණ ගන්න. භූමි තෙල් ලිප් හදාගන්න දැන් විකුණන කට්ටිය මේ දවස්වල විකුණ ගන්න. මොකද භූමි තෙල් ලිප් ඕනත් නැති වෙනවා. ගෑස් සිලින්ඩර් ඕනත් නැති වෙනවා. ඒවා එපා කරවීමේ ක්‍රියාවලියකුත් දැන් මේ වෙනවා. මොකද ඊළඟට LNG එන්නේ. LNG බලාගාර ගහලා පයිප්ලයින් ගහලා මේවා හදන්න ලොකු කාලයක් යනවා. මම කියන්නම් බැසිල් මහත්තයා ඊළඟට කැබිනට් මණ්ඩලයට කරන යෝජනාව. එයා ඊළඟට කියනවා අපිට ඉච්චර කල් බලන් ඉන්න බෑ. අපි ගෑස් නැවක් ගෙනල්ලා බංකරින් පටන් ගමු. මොකද අද සිංගප්පූරුව තමයි මේ අපේ කලාපේ බංකරින් කරන්නේ ගෑස් වල. ඊළඟට බංකරින් බිස්නස් එකට එන්න තමයි මේ හදන්නේ. ඒ කියන්නේ නැව් වලින් ගෑස් LNG බිස්නස් එක. බංකරින් and ට්‍රකින් ඊළඟට. ට්‍රකින් කියන්නේ අපේ මේ බවුසර් වලින් කරන බිස්නස් එක. ඕක තමයි ලංකාවේ ඊළඟ බිස්නස් එක. ඒ බිස්නස් එකට ඕන කරන නීත්‍යානුකූලභාවය හොර රහසේ ගිවිසුම් ගහලා හදා ගැනීම තමයි දැන් මේ කරන්නේ. මේ අපි කියන්නේ ඉදිරි අනාවරණයක්. මේ ගෑස් වෙළඳාමේ ඊළඟ පියවර. ඒකත් මේ දැනට අපි කියලා තියෙනවා. මේ මුදලායිලා අපේ රට වෙළඳාම් කරන්නේ එහෙමයි. මේ වෙළඳ මාෆියාව අද කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. මේ වෙළඳ මාෆියාව බලශක්ති වෙළඳ පොලේ ඉන්නවා. ඒ නිසා තමයි මම මේක අනාවරණය කරන්නේ. මේගොල්ලෝ මේ එක්සත් ජනපදයේ තියෙන මේ ඩෙලවරා කියන ප්‍රාන්තයට ගියේ මේ බිස්නස් එකට. නැත්තම් නිව් ප්‍රෝසෙස් එනර්ජි කියන්නේ හොඳ කම්පැනියක්. නම් ඒගොල්ලෝ එන්නේ නීත්‍යානුකූල ක්‍රමයට. තව දෙයක් තියෙනවා මට අමතකුණා ඒක කියන්නේ. ඒකත් කියන්න. මේ පෙරේදා මුදල් අමාත්‍යාංශයට දාපු පාපෝච්චාරණ සංදේශේ බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා මේකට සම්බන්ධ වුණාලු මේ අර 2020 නොවැම්බර් 2 වෙනිදා අමාත්‍ය මණ්ඩල සටහනක් මගින් විදේශ අමාත්‍යවරයා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අතිගරු ඒකට නම් අතිගරු කියලා දාලා තියෙනවා. මයිකල් ආර් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය. ඒ මයික් පොම්පියෝත් මේක කිව්වලු. මයික් පොම්පියෝ කියලා තියෙනවා මේ ගෑස් වෙනදාම ඕගොල්ලෝ කරගන්න කියලා. දැන් තමයි ඒකත් කියන්නේ. අපි ඒ කාලේ කිව්වා මේ පොම්පියෝ එන්නේ හොඳ කර නෙවෙයි කියලා. ඉතින් මයික් පොම්පියෝත් ඇවිල්ලා කිව්වලු මේ සාකච්ඡාවලදී නිව් ප්‍රෝටස් එනර්ජි යෝජනාව ගැන අවධානය කරන්න කියලා. මේ ශ්‍රේෂ්ඨ ගැටළු කතාවලු ඊට පස්සේ මේ තවදුරටත් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යොමු කරන ලද 2020 නොවැම්බර් 6 වෙනි නියත ලිපිය මගින් නිව් ප්‍රෝටස් එනර්ජි ලිමිටඩ් ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳ විශේෂ අවධානය යොමු කළා. පොම්පියෝත් ගාවගෙන ඇමරිකානු දානාපති ගාවගෙන. හැබැයි මේක හදන්නේ ශ්‍රී ලංකාවේ නීතියට නෙමෙයි පෞද්ගලික නීතියකට යටත් කළා. අපි අහනවා දැන් මේ හොර ගිවිසුම ගැන ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිගේ ස්ථාවරය මොකද්ද? ඔබතුමියගේ විශේෂ රාජ්‍ය නියෝජිතයා ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට කරපු නිර්දේශය මොකද්ද? ඇමරිකාව තානාපතිතුමියත් මේ ගැන කියන්න ඕන දැන්. ඩලස් සල්හප්පෙරුම් මහත්තයා, අමරවීර මහත්තයා වගේම ඇමරිකානු එක්සත් ජනපදයේ වෙනුවෙන් ඇමරිකානු තානාපතිතුමිය මොකද්ද දරන ස්ථාවරය? මොකද දන්නවද? ඇමරිකාවෙන් නම් මේ ගෑස් ගන්නෙ ඒගොල්ලෝ නිර්දේශ කරන හොඳ සමාගමක්. මේ ගෑස් ක්‍රියාවලියේ අලුතෙන් මේන කට්ටියක් මේගොල්ලෝ. නිව් ප්‍රෝටස් කියන්නේ. මොකද මේ එහෙමනම් මේ අයි මේ ඩෙලවරාවල මේක රෙජිස්ටර් කරන්නේ. මේ අපේ පක්ෂේ සහෝදරවරු ඊයේ පෙරේද දවස් දෙක නිවාඩු දවස් නිසා ඊයේ දවසේ හොයාගත්ත තොරතුරු. මේ ඩෙලවරාවල මේ කම්පැනිය NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන කම්පැනිය ඇනුවල් ටැක්ස් ඇසෙස්මන්ට් එක $300යි. ඒ කියන්නේ ටැක්ස් ගෙවන්නේ අවුරුද්දකට $300ක කම්පැනියක් මේක. හැටියට තමයි දාලා තියෙන්නේ. $300 කම්පැනියකටද අපේ රටේ බලශක්ති සැපීමේ කොන්ත්‍රාත් එක දෙන්න යන්නේ.
අපි අහනවා මෙරට ජනතාව දැනගන්න ඕන. මේ කම්පැනියේ ඩොලර් 300ක ටැක්ස් වගකීමක් තියෙන සමාගමකට මේ අපි මේ ගිවිසුම ගහලා තියෙන්නේ. රෑ 12ට ගහපු ගිවිසුම. මෙතන මේ ඩෙලවරා කියන්නේ හොරුන් ලියාපදිංචි කරන තිප්පලක් වගේ තමයි. ඒතර ලියාපදිංචි කරලා තියෙනවා. මේ ලියාපදිංචි කරපු නන් ලැයිස්තුවෙන් අපි ගත්තේ මේ ශ්‍රී ලංකාවේ නම තියෙන මේ කම්පැනි නම තියෙන තැන. NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් LLC. මේ තව නන් ලැයිස්තුවක්ම තියෙනවා NFP එක මෙතන රෙජිස්ටර් කරලා. මොකද ඒගොල්ලෝ මෙතන මේ රෙජිස්ටර් කරගෙන තියෙන්නේ ඒ රටේදී බදු සහන ගන්න. ඒ රටෙන් බදු සහන ගන්න. ඒ කියන්නේ නියම කම්පැනි නෙමෙයි. වෙන එකක් ගහ ගන්නවා. ඒගොල්ලෝ ලියාපදිංචි කරන්නේ ඒකට. හැබැයි මේ ගිවිසුමේ තියෙනවා මේක සංවර්ධන උපාය මාර්ග පනත යටතේ බදු වලින් ලංකාවේදී නිදහස් කියලා. ඒකට මේ ගිවිසුමෙන් ලංකාවේ බදු වලිනුත් නිදහස් වෙනවා. බදු සහන ලංකාවේදී ගන්නෝ මෙතන මේ ඩෙලවරාවල රෙජිස්ටර් කරලා එහෙනුත් බදු සහන ගන්නවා. මරු වැඩේ. අපි තව දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ කම්පැනි වල එහෙ නියෝජිතයෝ කවුද කියලා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලය කවුද කියලා. ඒවත් මේ රට දැනගන්න ඕන. මොකද මේ ඩෙලවරාවල හුඟක් ලියාපදිංචි කරන අතරේ මෙතන මේ ඇඩ්‍රස් එකේම එකක් මේ රටේ මාධ්‍ය විදියට බාර කරනවා. අර පැනමා account වල හිටපු අයත් ලියාපදිංචි කරලා තියෙනවා. පැන්ඩෝරා වගේම පැනමා account වල හිටපු අයත් මෙතන ලියාපදිංචි කරලා තියෙනවා. ඒ වගේ තැන් තියනවා ලෝකේ අර. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔය අපේ රටේ තියෙනවනේ ළමයි ඉස්කෝලේ දානකොට ඇඩ්‍රස් දෙන කට්ටිය. ළමයි ඉස්කෝලේ වලට දානකොට ඇඩ්‍රස් දා ගන්නවනේ ඔය ජනප්‍රිය පාසල් කිට්ටුව. ඒ වගේ තැනුත් තියෙනවා ලෝකේ. මේක තමයි தත්ත්වය. මේක තමයි தත්ත්වය. අපි බලාපොරොත්තු වෙනවා අධිකරණ දීතුරු ටික ඉදිරිපත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවගෙන් මේකන සහයෝගය මේ රටේ මාධ්‍ය වලින් මේ වෙනුවෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ රට ආදරය කරන විදේශගත වෙලා ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්න විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෝ දැන් ලොකු උනන්දුවකින් මේක හොයනවා. ඔවුන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ දින දෙක ඇතුළත නිවාඩු දවස්වල උනත් අපට තොරතුරු ලබා දෙන්න මැදිහත් වීම ගැන. ඒ වගේම මේ රටේ ඉන්න සියලුම ආගමික නායකින්ගේ මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු ආගමික නායකින්ගෙන් අපි ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙන්න කියලා. මේක රටේ බලපත්‍ර ප්‍රශ්නයක්. මේක ජාතික ප්‍රශ්නයක්. මේක අපේ රටේ ඊළඟ අනාගත පරම්පරාවේ බල ශක්තියේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම මේක වෙනුවෙන් නිහඬ කළා තියෙන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්න අමාත්‍යවරුන්ගෙන් අපි ඉල්ලාමක් කරනවා මේ වෙනුවෙන් හඬ අරින්න කියලා. කටහඬ අරින්න කියලා. විශේෂයෙන් ඉදිරියේදීත් අපි මේක ගැන තවදුරටත් කරුණු අනාවරණය කරන්න බලාපොරොත්තු වෙමින් අපේ සාකච්ඡාව අවසන් කරනවා. ඔබට තියෙන ගැටළු ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක තමයි මම කිව්වේ. අර පරංගික කාලේ හිටපු ගෙරිහම් කඩට ඉඩ දුප්පු කට්ටිය තමයි. ඒගොල්ලෝ S2 පියාගෙන තමයි වැඩ අස්සම් කළා තියෙන්නේ. ආයෝජන එනවා කියලා මේවත් ආයෝජනද? මේවා ආයෝජනද? මේවා ආයෝජන නම් මීට වඩා හොඳයි කොහේ හරි රටකට ගිහිල්ලා ඇමරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා අර හෝම්ලස්ලා වගේ ඉන්න කට්ටිය ඉන්න හිඟා කනවා. අන්න එහෙම හිඟා කෑවන. ඊට මීට වඩා දෙනවා මිනිස්සු වෙන. කැබිනට් මණ්ඩලයේ ඉන්න කට්ටිය යවුවා නම් හොඳයි ඇමරිකා එක්සත් ජනපදයේ පේමන්ට් එකේ ඉඳලා හිඟා කාලා වරින් කියලා. මේ වගේ රටපාව දෙන්නේ නැතුව. අපිට කියන්න තියෙන එච්චරයි. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවෙත් ඇවිල්ලා නිදා ගන්න කැබිනට් මණ්ඩලෙත් ගිහලා නිදා ගන්නවා. ඉතින් ඒකින්ද ඔය මේ මිනිසුන්ට අපේ රටේ නිල නිවාස දෙන්නේ. ඉස්සරහින් පස්සෙන් ගාඩ් එක දාලා ආරක්ෂකයෝ දීලා පරිස්සම් ගන්න ඕන මේ මිනිස්සුත්. අපි මේ රටේ ජනතාවගෙන් අහන්නේ. ආරක්ෂකයෝ දීලා, නිල වාහන දීලා, නිල නිවාස දීලා පරිස්සම් ගන්න ඕන
S2 පියාගෙන කියවන්නේ නැතුව අස්සම් කරලා රට විනාශ කරන විකුණන මේ මිනිස්සුද? ඕවා මම කියන්නේ ඒ වගේම මේ මාධ්‍ය වල තව පෙන්වන්න බුදුමල්ලා. ඒක රටේ ජනතාවට තේරෙයි මේ මිනිස්සු කැබිනට් මණ්ඩලයට යවන්න ඕන මොකටද කියලා. යවුවේ මොකටද කියලා. ඒ කියන ප්‍රකාශ වැඩිපුර දාන්න. හොඳයි. අපෙන් නම් ඒවට පැහැදිලි කිරීම ඉල්ලන්න එපා. මොකද අපෙත් කේන්ති වැඩි වෙනවා. දැන් ඔය කියන මේ සාමතයෙන් ඕන කියලා පාර්ලිමේන්තුව ප්‍රකාශ කරා. දැන් ඔය වගේ ප්‍රකාශන කරන කැබිනට් සමාජයේ ඉන්න වාග්නේ ගුණෝගිය මම ප්‍රකාශ කරේ නෑ. ව්‍යවස්ථාවේ තියෙන දේ මං කිව්වේ. ව්‍යවස්ථාවේ තියෙනවා ජාතික ආරක්ෂාව ගැන එහෙම නැත්නම් ජාතික ආර්ථිකය ගැන වැදගත් ගිවිසුම් අන්තර්ජාතික ගිවිසුම් හා සම්මුතීන් ඇති වෙනවා නම් ඒවා රටේ නීතියට අදාළ වෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කරාම කියලා. සම්මත කරන්න ඕන කියන්නේ මම නෙමෙයි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව. ඉතින් මේ ව්‍යවස්ථාවේ දියුරුම් දීලා තමයි මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ පාර්ලිමේන්තුවට. ඒගොල්ලන්ට එහෙම කියන්න දෙයක් බෑ කවදාකවත් මම දැක්කේ නෑ දන්නේ නෑ. මට නිින්ද ගිය වෙලාවක තමයි උක දාලා තියෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ඉන්නවනම්. කරලාදී දැන් රටේ නීතියට අදාළ වෙන්නේ නැත්නම් මේ කිවිසුමෙන් එළියට යන්න ක්‍රමයක් කිවිසුමේ කියලා නැත්නම් මේ කිවිසුම වළංගු කිවිසුමක් වෙලා නැහැ රටට. ඒකයි තියෙන ප්‍රශ්නේ. මොකද රටේ නීතිය ඉස්සරහා මේක ප්‍රශ්නයක් දැන්. ඒක අපි අධිකරණයේදී බලාගමු. විශේෂයෙන් නීතිපතිතුමා කියන්න ඕන දැන්. නීතිපතිතුමා අනුමත කරා නම් මොනවද අනුමත කරේ කියලා. මොකද මේවා මෙහෙම ඔක්කොම ඇස්කම් පියාගෙන නීතිපතිතුමේ අනුමත කරනවද මහත්තයා මේ දෙපැත්තටම සාක්ෂි රස්සම් කරන කිවිසු? එකම පුද්ගලයා දෙපැත්තටම අස්සම් කරන කිවිසු? නීතිපතිතුමා නෙමෙයි. අර කසාදයක් රෙජිස්ටර් කරන රෙජිස්ට්‍රාර් මහත්තයෙක්වත් අස්සම් කරන්න දෙන්නේ නැහැ. නේ? රෙජිස්ට්‍රාර් මහත්තයෙක් ළඟට ගිහිල්ලා කසාදයක් අස්සම් කරන්න ගියාම එකම සාක්ෂිකාරයා දෙපැත්තටම අස්සම් කරන්න ගත්තොත් එහෙම රෙජිස්ට්‍රාර් අහන්නේ නැද්ද? ඇයි එකම පුද්ගලයා දෙපැත්තට අස්සම් කරන්න කියලා? ඉතින් අපේ නීතිපතිතුමාට අහන්නයි කොන්දක් තිබුණ නැද්ද මේ කිවිසුමේ දෙපැත්තටම එකම කට්ටිය අස්සම් කරන්නේයි කියලා? ඊළඟට මෙන්න මේක නිසා තමයි මතක තියාගන්න මේ කිවිසුම අවුරුදු 2ක් යනකම් රටට පෙන්වන්නේ නැහැ කියලා කිවිසුමේ වගන්තියක් දාගෙන තියෙන්නේ. ඇයි? කිවිසුමක් එහෙම රටට පෙන්වන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? මේක ඇමරිකාවේ පැත්තට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවෙන් දාපු කොන්දේසියක් නෙමෙයි ඒක. ඒක අපේ හාදෝ දාපු එකක්. මොකද රට දකින්නවනේ ඒතකොට මේවා. රටට තේරෙනවනේ මේවා. රටට දැන් මේ කිවිසුම හිතන්නකෝ අපි පාර්ලිමේන්තුවේ අදින්න නැතුව අනුර දිසානායක සහෝදරයා මේක පෙන්වන්න නැතුව තිබුණා නම් මොකද වෙන්නේ කියලා. අවුරුදු 2ක් යනකම් මේක කාටවත් දකින්න බෑ. ඒ කියන්නේ මේගොල්ලෝ අවුරුදු 2ක් යනකොට අකුලගෙන ගිහිල්ලා. මේ බිස්නස් එක කරගෙන යයි එතකොට. එතකොට මේගොල්ලෝට කැබිනට් මණ්ඩලයක් ඕනේ නැහැ. ලංකාවට LNG ගෙනල්ලා බිස්නස් කරන්න විතරනේ තියෙන්නේ. දැන් මේ ඔක්කොම අපි එළියට ගත්ත හින්දානේ දකින්නේ. අපි එළියට ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? එතකොට මේ කිවිසුමේ කියන අවුරුද්දයක් යනකම් මේක පෙන්වන්නේ නැහැ. එතකොට ෆර්ඩිනැන්ඩස් දෙපැත්තට මස්සම් කරා කියලා පේනවද? ක්‍රියාත්මක වෙන්නේ ටික පේන්නේ එතකොට. ඒකයි මේකේ භයානකම. කල්පනා කරලා බලන්න. හින්දු ලංකා කිවිසුම 1987 අස්සම් කරේ ලංකාවට බලෙන් පරිප්පු දාලා. රජීව් ගාන්ධි මහත්තයා ඇවිල්ලා. අපිට කියන්න බෑ ඒකට වඩා මේක භයානකද මේකට වඩා ඒක භයානකද කියලා. හැබැයි දෙකම භයානකයි. දෙකම භයානකයි. එදා ඒකෙන් පස්සේ තමයි ඉන්දිය හමුදාව ලංකාවට කොට බැස්සේ. ඊට පස්සේ තමයි අපේ රටේ ජනතාව ඒකට විරුද්ධව මහපාරට බැස්සේ. ඒ වගේම තමයි මේවා. අවුරුදු 2ක් මේ රටේ ජනතාව දකින්න නැති කිවිසුමක් බවට පත් වෙනවා මේක. අපි එල්දරව් කරේ නැත්තම්